අපි මේ පැමිණ සිටින්නේ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයට ඒ වගේ මේ ශ්‍රී දේහය ආදාහනය කරලා ශේෂ භවට පත් වූ යුතුම් ධාතුන් වහන්සේලා බෙදා දුන්නෙත් මේ ආසන්න ස්ථානයකමයි. පුරා වසර 45ක් මේ කාලේ හැටියට දීර්ඝ කාලයක්. මේ දීර්ඝ කාලයක් පුරාවට බුදුරජාණන් වහන්සේ බොහෝ විට පාගමනින් වඩිමින් ඊටාම දුර බැහැර ප්‍රදේශවලට පවා දුෂ්කර ප්‍රදේශවලට පවා පාගමනින් වැඩම කළා. ඇතැම් විට තනියෙන් වැඩම කළේ. දැන් අපට පේනවා මේ රටේ ස්වභාවය පාගමනින් යන කෙනෙකුට කොතරම් කර්කශ ස්වභාවයක් පවතින්නට ඇද්ද? කාලයකට ඊටාම දූවිලි සහිතයි. කාලයකට ඊටාම කර්කශ සුළං සහිතයි. කාලයකට ඊටාම උණුසුම් සහිතයි. කාලයකට අධික වැසි සහිතයි. කාලයකට වියලි දොහවිලි සහිත සුළං සහිතයි. ස්වභාවයෙන් මේ පරිසරය මනුෂ්‍යයාට අතිශය පීඩාකාරී. දැන් ඔබට පේනවා අප දුර ගමනක් යද්දී ලස්සන ඇඳුමක් සහිත බාහිර අලංකාරයක් සහිත මිනිහෙක් අපට දකින්න ලැබුණේ නැහැ. ස්වභාවික පරිසරයකට ඉඩක් සලසලා නැහැ. අධික දූවිලි සහිතයි. අධික සීතල නිසා රෙදි පුරවාගත්ත මිනිස්සු සීතලේ ගෙහි ගිනි තැප තැප ඉන්නවා. වස්ත්‍රයක අලංකාරයක් හෝ ශරීරයේ කෙස්වල අලංකාරයක් හෝ පවත්වන්නට උන්ට බෑ. ඒ පරිසරයේ ස්වභාවය නිසා මිනිසුන්ට ලැබිලා තියෙන කාර්කස බව. මෙබඳු පරිසරයක් තුල බුදුරජාණන් වහන්සේ දීර්ඝ ගමන් පාගමනින් වැඩම කළා. එසේ වැඩම කරමින් බොහෝ දිනාට විමුක්තිය පිණිස ධර්මයේ කියා දුන්නා. අදටත් අප වැනි අයට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එලෙසින්ම තේරුම් ගත හැකි විදිහට ශාසනය ස්ථාපිත කරලා පිහිටුවා වදාලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මම යටපත් වෙලා තිබිච්ච ඒ සත්‍යය විවෘත කළා. දකින්ට නොහැකිව තිබුණු ඒ සත්‍යය ඉස්මතු කරලා පෙන්වුවා. වැසිලා තිබුණු සත්‍යය මා විවෘත කර පෙන්වුවා. හඳුනාගත නොහැකි, තේරුම් ගත නොහැකි සත්‍යය මා බෙද බෙදා පෙන්වුවා. වැසී තිබුණු කඩමාළු මා ඉරා දැම්මා. සත්‍ය ලෝකයට විවෘත කළා. ශ්‍රාවකයන්ට අනුකම්පා සහිත ශාස්ත්‍රූන් වහන්සේ නමක් විදිහට මා කළ යුතු දේ කළා. ඔබලාගේ යහපත සලසා ගැනීම ඔබලා විසින් නොපමාව කළ යුතුයි. මේ විදිහට ශාස්ත්‍රූන් වහන්සේ නිතර භික්ෂූන් අමතා දේශනා කරනවා. ශාස්ත්‍රූන් වහන්සේ නමක් විදිහට සිව්වණක් පිරිස කෙරෙහි අතිශයින් කාරුණික විදිහට අනුකම්පාවෙන් ධර්මයේ කියා දුන් මඟ පෙන්වා දුන් වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වැනි වෙන කෙනෙක් ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියලු සතුන්ගේ දුකින් නිදහස් වීමේ මඟ තනිවම උත්සාහ කළා සොයාගත් උතුමන් වහන්සේ නමක්. ඒ සඳහා බොහෝ කලක් කැප කළා, වීරිය කළා. උන්වහන්සේට තිබුණු එකම බලාපොරොත්තුව ප්‍රාර්ථනාව
මේ ලෝක සත්වයා දුකින් නිදහස් කරගන්නේ කොහොමද? මේ ලෝක සත්වයා ජරාවෙන් මරණයටපත් වීමෙන් යලි යලි ඉපදීමෙන් දුකටපත් වෙනවා. අහෝ මේ දුකින් මේ අය නිදහස් වෙන්නේ කවදද? නිදහස් වීමක් නැද්ද කියන එක උන්වහන්සේට තිබුණු ප්‍රශ්නේ. ඒ ගැටලුවට උන්වහන්සේ විසඳුම සොයාගත්තා. තනිවම මහන්සියෙන් වීරියෙන් මේ ලෝක සත්වයාට තිබින බරපතලම ප්‍රශ්නයට විසඳුම සොයාගත්තා. සියලු දුකින් නිදහස් වෙන මඟ සොයාගත්තා. ඒ දුකින් නිදහස් වෙන මඟ ලෝකයාට හිත පිණිස අනුකම්පාව පිණිස වසර 45ක් පුරාවටම දේශනා කළා. බොහෝ දෙනා ඒ ධර්මයෙන් ඉහළම ප්‍රතිලාභ ලැබුවා. අදටත් අපට ඒ වාසනාව තිබෙනවා. ඉතින් ඒ විදිහට වසර 45ක් පුරාවට ලෝකයා උදෙසා මහා කරුණාවෙන් ධර්මය කියා දුන් ඒ භාග්‍යතුන් වහන්සේ මීට නුදුරු ස්ථානයකට වැඩම කරලා එහිදී පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑමට ප්‍රථම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සදහවත් කුල පුතුන්ට දැක බලා සිතේ සංවේගය ඇති කරගන්නට පුළුවන් ස්ථාන 4ක් තිබෙනවා කියලා. ඒ ස්ථාන 4න් එක් ස්ථානයක් තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදුන ස්ථානයේ, ඊළඟ ස්ථානයේ සම්බුද්ධත්වයට පත් වුණ ස්ථානයේ, ඊළඟ ස්ථානයේ මංගල ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයේ, ඊළඟ ස්ථානයේ භාගතුන් වහන්සේ පිරිනිවන් පාවදාළ ස්ථානය. මේ 4 ස්ථානවලට සදහවත් කුල පුතුන් පැමිණිලා ඒ ස්ථාන දැක බලා සිතේ සංවේගය උපදවා ගැනීම කළ යුතුය. ඊට සුදුසු ස්ථාන බවටයි භාගතුන් වහන්සේ ස්ථාන හඳුන්වා දෙන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මෙතන නේද කියලා ඒ ඉපදුන ස්ථානයේ දැකලා සංවේගය ඇති කරගන්න නුවණැත්තු කල්පනා කළ යුතුය. අපගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ මෙතන නේද කියලා ඒ සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය දැකලා නුවණැති සදහවන්තයින් සංවේගය ඇති කරගත යුතුය. භාගතුන් වහන්සේ මංගල ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයට ගිහිල්ලා දැක බලා අපගේ බුදුරජාණන් වහන්සේ මංගල ධර්මයේ දේශනා කළ තැන මෙතන නේද කියලා සදහවත් නොවැනති කුල පුතුන් සංවේගය ඇති කරගත යුතුය. ඒ වගේම අපගේ භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවේ මෙතනදී නේද කියලා ඒ ස්ථානයේ දැකලා සදහවත් නොවැනැත්තු සංවේගය ඇති කරගත යුතුය. ඉතින් අපිට මනුෂ්‍ය ලෝකයට කලාතුරකින් ආපු අපට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න දැනගන්න ලැබුණා. ඒ ධර්මය අසා දැනගත් අප අපේ ජීවිතයේ යහපත ඇති කර ගැනීම පිණිස මඟ පෙන්වා වදාළ ඒ භාගතුන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම, මංගල ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානයේ සහ පිරිනිවන් පා වදාළ ස්ථානයේ දැක බලා සංවේගය ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුය. සංවේගය ඇති කර ගන්නවා කියලා කියන්නේ සිතේ අවිස්සීලා යන ස්වභාවය පාලනය කර ගැනීම. ඔබට තේරෙනවා ඔබ ධර්මයේ දන්න අය විදිහට පාලනයක් නැති සිත ඉබාගාත යන වල් සතෙක් වගේ. ඇහෙන් දැකපු දේ, කනෙන් අහපු දේ, නාසයෙන් දැනුණු දේ මතක් කර කර ඒව ඔස්සේ යනවා. ඉතින් ඒ විදිහට පාලනයක් නැති සිත වැඩි කල නොගොස්ම අපට හිතනවට වඩා අප්‍රමාණ දුක් පීඩා ඇති කරනවා. හිතන්නේ සපක් ලැබෙයි කියලා. නමුත් හිතන දේ නොවේ. මහා දුක් ගොඩකට අපි ඇදලා දානවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ඒ සිත දමනය කරගෙන සිතේ විමුක්තිය ඇති කරගන්න යුතුයි. ඒ සඳහා
සංවේගය ඇති කර ගැනීමට නුවණැත්තු කල්පනා කරන්න ඕන. ඒතර ඒ බඳු සංවේගයක් සිතක උපදව ගන්නට පුළුවන් ඊටාම සුවිශේෂ ස්ථාන 4ක් විදිහටයි භාගතුන් වහන්සේ අප කලින් කතා කළ ස්ථාන පෙන්වා දෙන්නේ. ඒ උතුම් ස්ථාන දැකලා යමෙක් සිතේ සංවේගය ඇති කරගත්තොත් එයින් ඔහුගේ සිතේ උපදින පුණ්‍ය ශක්තිය ඔහු සුගතියක උපදවන්නට හේතු වෙනවා. අප දැන් පැමිණ සිටින්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ඒ උතුම් ස්ථානයට. එතනට පැමිණි අප භාගතුන් වහන්සේ විසින් අපට පෙන්වා දුන් ධර්මයේ උසස්ම ශ්‍රේෂ්ඨම දේ සිහිපත් කරන්ට කල්පනා කළ යුතුයි. භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවට පසු ආදාහනය කරලා ශේෂ වූ ධාතුන් වහන්සේලා මේ ස්ථානයේදී බෙදා දුන්නා. අප අහලා තිබෙනවා ඒ ධාතුන් බෙදා ගැනීමට උත්සාහ කිරීමේදී පවා යම් යම් මත ගැටුම් ඇති වුණා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ මේ ලෝකේ භෞතික යම් වස්තු තිබේ නම් ඒ සියලු භෞතික වස්තු අතර අග්‍ර බවට පත් වෙන දෙයක්. මේ ලෝකයේ භෞතික වස්තු කොටස් 4කින් යුක්තයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියලා. ඒ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන භෞතික දේවල් අතර අග්‍රම බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ. ඊට වඩා අග්‍ර භෞතික වස්තුවක් ලෝකේ දකින්න බෑ. එතකොට මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශේෂවන ධාතුන් වහන්සේ අග්‍රවන දෙයක්, අතිශයින් අග්‍රවන දේවල්. එතන තිබෙන්නේ සතර මහා ධාතු තමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල් වලට අයිති දේවල්. නමුත් ඒ දේ තුල මේ ලෝකේ පවතින අනිකුත් සතර මහා ධාතුන් වලට වඩා අග්‍ර බවක් තිබෙනවා. භාගතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වලට අමතර තියෙන අනිකුත් දේත් සතර මහා ධාතුන් වලට අයිති. නමුත් මේ ලෝකේ යම් තාක් සතර මහා ධාතු තිබේද, පඨවි, ආපෝ, තේජෝ, වායෝ තිබේද, ඒ සියල්ලටම වඩා භාගතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේලා අග්‍ර බවට පත් වෙනවා. ඒ අග්‍ර බවට පත් වෙන්නේ භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ යම් කෙනෙක් සදහැ සිතින් වඳීද ඒ වන්දනාව ඊතා උසස් අග්‍ර පිනක් රැස් කර දෙන්න හේතු වෙනවා. ඒ බඳු පිනකින් කෙනෙකුට බොහෝ කල සුගතිගාමී උපතක් ඇතිකරන්න ඒ පින බලවත් වෙනවා. ඒ ධාතුන් වහන්සේට යම් විදියකින් පුද සත්කාර කරයිද ඒ පුද සත්කාර කිරීමෙන් අග්‍ර පිනක් ඉපදෙනවා. ඒ අග්‍ර පින බොහෝ කල සුගති ලෝකයක සැප විපාක උපදවන්න හේතු වෙනවා. ඒ තථාගතයන් වහන්සේගේ ධාතුන් වන්දනා කිරීමෙන්, ගරු බුහුමන් කිරීමෙන් යම් කෙනෙකුට උපදින ඒ පින කිසි කලක දුකක් ඇති කරන්නේ නැහැ. අතිශයින් උසස් ප්‍රණීත වූ සැප විපාක ලබා දෙන්න ඒ ධාතු වන්දනාවෙන් රැස් වෙන පින උපකාර වෙනවා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේ මෙලොව යම් තාක් තිබෙන සතර මහා ධාතුන්ට වඩා අග්‍ර භාවයෙන් යුක්තයි. බොහෝ කලක් සසරේ සතර අපායට වැටෙමින් යන ගමනක සිටින සත්වයාට, මිනිසයාට යම් හේතුවකින් බොහෝ කලක් සුගතියක ඉඳ ලැබෙනවා නම් ඒ හේතුව කොතරම් ශ්‍රේෂ්ඨයිද කියලා කල්පනා කරන්න. ඒතර සතර අපායට වැටි යන ගමනක බොහෝ කලක් යන මිනිසා, සත්වයා බොහෝ කලක් සුගතියක සැප උපදවා ගන්නට උදව් වෙන ධාතු වන්දනාව කොතරම් ශ්‍රේෂ්ඨයිද කියලා කල්පනා කරන්න. ඉතින් මේ වන්දනාවට පාත්‍ර වන ධාතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ භාවයෙන් නිසායි ඒ වන්දනාවෙන් ශ්‍රේෂ්ඨ පිනක් රැස් වෙන්නේ. භාගතුන් වහන්සේගේ ශරීරයේ
ඒ ශ්‍රී දේහයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේට ශ්‍රේෂ්ඨත්වයක් ඉපදුනා. ඒ සතර මහා ධාතුන් අන් සතර මහා ධාතුන්ට වඩා අතිශය සුවිශේෂයි. යමෙක් වඳී නම් මහා පිං රැස් වෙනවා. මේ ලෝකේ වෙනත් දෙයකට එහෙම වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයකින් ඉතුරු වෙන ඇට කැබැල්ලක් තියෙනවා. ශේෂ වෙන කොටසක් තිබෙනවා. ඒ කොටස මිනිසෙකුට යහපතක් සලසන දෙයක්ද? බලන සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරය ආදාහනය කිරීමෙන් හෝ එහෙම නැත්නම් පොළොවට පස්වීමෙන් හෝ ඉතිරි වෙන ඇට කැලලක් ඇට ශේෂය තියෙනවා. ඒ වගේ දෙයක් දැකීමෙන් පවා මිනිසෙකුට බයක් නේද ඇති වෙන්නේ. සාමාන්‍ය මිනිසෙක් ආදාහනය කළ ඉතුරු වෙන භස්ම අවශේෂ තියෙනවා. අලු ටික තියෙනවා. ඇට කටුවක් තියෙනවා. ඒ දැකීමෙන් මිනිසෙකුට බයක් ඇති වෙනවා. ඒ කියන්නේ හිතීමෙන් මිනිසෙකුට බයක් ඇති වෙනවා. ඒ වගේ අවශේෂ ශරීර කොටසක් තියෙන තැනකටවත් මිනිසෙක් යන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ ශරීර කොටස් තියෙන පැත්තෙන් මිනිස් වාසය පවා ඈත් වෙලා යනවා. අමනුෂ්‍යයන්ගේ වාසස්ථාන බවට පත් වෙනවා. නමුත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයෙන් අවශේෂ වන ශාරීරික කොටස් තිබෙන තැනක දෙවි බඹුන් රැස් වෙනවා. දෙවි බඹුන් පොර කනවා ඒ බඳු ස්ථාන වලට පැමිණෙන්න. දෙවි බඹුන් පොර කනවා ඒ බඳු ධාතුන් බෙදා ගන්නට. දෙවි බඹුන් පොර කනවා ඒ බඳු ධාතුන් වන්දනා කරන්න. නොවැනති මිනිසුන් පොර කනවා ඒ බඳු ධාතුන් බෙදා ගන්නට. නොවැනති මිනිසුන් පොර කනවා ඒ බඳු ධාතුන් වන්දනා කරන්න. ඒකට හේතුව ඒ ධාතුන් වහන්සේලා ශ්‍රේෂ්ඨ බවට පත් වී තිබෙන නිසා. දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය මිනිසෙකුගේ ශාරීරියෙන් ශේෂ වෙන කොටස් සහ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරියෙන් ශේෂ වෙන කොටස් අතර හාත්පසින් අහසට පොළවටත් වඩා අතිශයින් දුරස් බවක් වෙනස් බවක් තියෙනවා කියලා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයෙන් ආදාහනය කළාට පසු ඉතිරි වන්නා වූ ශේෂ වන්නා වූ ඒ ධාතුන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකුගේ දේහයකින් ආදාහනය කරාට පසු ඉතුරු වෙන ශේෂ වෙන කොටස් සමග මොන විදිහකටවත් සම කරන්න සසඳන්න හිතන්නවත් බෑ. සාමාන්‍ය මිනිසෙකුගේ මේගේ ශරීරයටත් බය වෙනවා. ඒන් ශේෂ වෙන ඇටකටුවට බය වෙනවා. ඒන් ශේෂ වෙන භස්මාවශේෂයටත් මිනිසයා බය වෙනවා. දෙවියන් බය වෙනවා. පිළිකුල් කරනවා. ඔබට තේරෙනවද බුදු කෙනෙකුගේ සාමාන්‍ය මිනිසෙකුගේ වෙනස කොයි වගේද කියලා? ඒ බඳු ස්වභාවයක් කොහොමද ඉපදුනේ? මොකක්ද ඒකට හේතුව? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විරාගී බවට පත් වී සිටි උතුමන් වහන්සේ නමක්. විතරාගී බවට පත් වී සිටියා. විත දෝෂී බවට පත් වී සිටියා. විත මෝහී බවට පත් වී සිටියේ. සීල කෙලෙස් නැසලා මුළුමනින්ම පාරිශුද්ධ වූ සිතක් උපදවගෙන සිටියා. මේ තුන් ලෝකයේම ගුරු උපදෙස් රහිතව අවබෝධ කළා. මේ ලෝකේ අසවල් දී අවබෝධ නොකළා කියලා තථාගතයන් වහන්සේට පෙන්වා දෙන්න පුළුවන් කෙනෙක් නැහැ. අවබෝධ කළ යුතු යම් දෙයක් තිබෙයිද ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගෙනයි තිබුණේ. ඒ අවබෝධයට උපකාර වුණේ මුළුමනින්ම නිකලස් බවට පත් වූ සිත. ඒ නිකලස් බව නිසා තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත්වනවා. ඒ නිකලස් භාවයේ උපදවගත්තේ ගුරු උපදේශ රහිතව. ඒ නිකලස් බව උපදවගත්තේ මේ ලෝකේ පළමු වතාවට පළමු කෙනා විදිහටයි. ඒ නිකලස් භාවයේ විතරාගී විත දෝෂී විත මෝහී භාවය නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකේ ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් ශේෂවන ශාරීරික ධාතුන් වල පවා ඒ ශ්‍රේෂ්ඨත්වය ගැඹ තිබෙනවා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේ දෙවි බඹුන්ගේ ප්‍රීති ප්‍රමෝදය උපදවන, සතුට උපදවන, ගරු බුහුමන් උපදවන, සංසිනීම ඇති කරවන, මහා පින් උපදවන ශ්‍රේෂ්ඨ දේවල් බවට පත් වෙනවා. සාමාන්‍ය මිනිසයා
මේ ලෝකේ කොච්චර ආඩම්බරෙන් හිටියත් මේ ලෝකේම සාමාන්‍ය මිනිසයා පිළිගත්තත් ඔහු කලුරිය කළාට පසු ඔහුගේ ශරීරයට බිය වෙනවා. ඔහුගේම ඥාතීන් ඔහුටම ආදරය කළ අය ඔහුගේ මියගිය ශරීරයට බිය වෙනවා. ඔහුගේ ශරීරය නොබෝ කලකින් බැහැර කරන්නේ පිළිකුලෙන් යුක්තව. ඒ ශරීරයෙන් ශේෂ වෙන ස්වල්ප දෙයකට පවා තැති ගන්නවා, බිය වෙනවා, පිළිකුල් කරනවා, නිඳා කරනවා, ඈතට ගිහින් දානවා. සමීපෙවත් තියාගන්නේ. සමීපයකවත් තියාගන්න නුසුදුසීමක් නිසාද සාමාන්‍ය මිනිසයාගේ ශාරීරික කොටස් තියෙන තැනක් මනුස්ස වාසස්ථානයකට, දෙවියන්ගේ වාසස්ථානයකට සුදුසු වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිසයාගේ ශාරීරික කොටස් තියෙන තැන වාසයට එළඹෙන්නේ අමනුෂ්‍ය කොටස්. ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය මිනිසයා රාගයෙන් යුක්තයි, ද්වේෂයෙන් යුක්තයි, මෝහයෙන් යුක්තයි. එනිසා ලෝකයා කොහොම පිළිගත්තත්, ලෝකයේ කොහොම කීර්තියක් පැතුරුණත් ධර්ම අවබෝධ නොකළ සාමාන්‍ය මිනිසයා ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ නැහැ. ඔහුට තිබෙන සමාජයේ සාමාන්‍ය පිළිගැනීම පුස්සක්. ඒ නිසා තමයි සාමාන්‍ය මිනිසයාගේ ශරීරයක් කලොරියස් කළ සැනින් පිළිකුලට භාජනය වෙනවා. ඒ ශරීරයට බිය ඇති වෙනවා. බැහැර කරනවා. ශරීරයෙන් ශේෂ වූ ස්වල්ප වූ හෝ ශාරීරික කොටසක් ගැන හිතනකොට බිය ඇති වෙනවා. ඒ බඳු ශාරීරික කොටස් අරගෙන මිනිසුන් හානි කරනවා. මිනිසුන්ට හතුරුකම් කරනවා. නොයෙකුත් හානි පිණිස හදිහෝනියම් කරන්න පවා ගන්න ඒවා. ඒ කියන්නේ ඒවත් එක්ක අමනුෂ්‍යයන් බැඳිලා යනවා. දුර්වල හීන අය කොටස් එක බැඳිනවා. ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය මිනිසයා රාගය සහිතයි, ද්වේෂය සහිතයි, මෝහය සහිතයි, කෙලෙස් සහිතයි. දැන් තීරුම් ගන්න. කෙලෙස් කියන්නේ කොයි වගේ දෙයක්ද? රාග ද්වේෂ මෝහ කියන්නේ කොයි වගේ දෙයක්ද? එහෙනම් රාග ද්වේෂ මෝහ සහිත කෙනා සමාජයේ කොතරම් පිළිගත්තත් ඒ පිළිගැනීම බොරුවක්, ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ දුරු කළ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ ප්‍රථම කොට ශ්‍රේෂ්ඨ භාවයට පත්වන්නේ. ඉන් අනතුරුව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ නොවන කලක උපදින පසේ බුදුරජාණන් වහන්සේලා ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. මක් නිසාද? බුදුරජාණන් වහන්සේත්, පසේ බුදුරජාණන් වහන්සේත්, රහතන් වහන්සේත් විතරාගී, විතදෝසී, විතමෝහී නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්විති රජු ඊටාම සිල්වත්, බොහෝ කලක් තිස්සේ කුසල් වැඩු සිල්වත් කෙනෙක්, සීලය සහ ධර්මයේ මුල් කරගෙන ධර්මානුකූලව ලෝකේ පාලනය කරන නිසා එබඳු කෙනෙක් ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. ඉතින් එබඳු ශ්‍රේෂ්ඨ අය තමයි බැඳුම් පිදුම් ලැබුව අය බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේ, රහතන් වහන්සේගේ 13 වහන්සේත්, සක්විති රජුගේ 13 වහන්සේත්, ඒ කියන්නේ ඒ උතුමන් වහන්සේලාගේ කලුරී කිරීමෙන් පසු ඒ ශ්‍රී දේහවල ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වෙන ශේෂ වෙන කොටස් ස්තූප හදලා තැන්පත් කරලා වන්දනා කිරීමට සුදුසුයි කියලා. ඒතර බලන්න අප අද පැමිණ සිටින්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ උතුම් ස්ථානයට, ඒ 13 බෙදා දුන් උතුම් ස්ථානයට. ඒ ස්ථානයට පැමිණි අප කරන කටයුත්තේ අර්ථය දැන ගැනීම පිණිසයි මා මේ කරුණ ඔබට කතා කළේ. එනිසා අප තේරුම් ගත යුතුයි ධාතු වන්දනා කරන්ට ආස කරන අය විදිහට ඇයි අපි මේ ධාතුන් වන්දනා කරන්නේ? ඒ ශ්‍රේෂ්ඨත්වයේ කුමක් නිසාද කියලා. ඉතින් මේ විදිහට ධාතුන් වන්දනා කරන අය විදිහට අපි කල්පනා කරන්න ඕන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වචනේ පරිසමාප්තයෙන්ම අපට කිව් දේ උන්වහන්සේ
ඉටු කරලායි තිබුණේ. උන්වහන්සේ කළ දේ කියපු කෙනෙක්. කියපු දේ කළ කෙනෙක්. එබඳු උතුමන් වහන්සේ නමකගේ ධර්මයේ පිළිපදින අපගේ ශාරීරියේ සතර මහා ධාතුන් වලටත් යම් ශ්‍රේෂ්ඨ බවක් ඇති වෙන විදිහට කටයුතු කරන්න ඕන. එයයි ධාතු වන්දනාව කියලා මානම් කල්පනා කරන්නේ. අපි කලුරිය කළ කලක අපේ ශාරීරික කොටස් වලට මිසු බය වෙනවා නම් ඒවටත් ඇති ගන්නවා නම් ජීවත්ව සිටිද්දී තිබෙන පිළිගැනීම හිස් දෙයක්. ඒ නිසා ඔබ කල්පනා කළ යුතුයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙබඳු කෙනෙක්ද? අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ හිස් කෙනෙකුට නෙවෙයි. පිරිනිවන් පෑවට පසු ඒ ශ්‍රී දේහය ආදාහනය කරාට පසු ඉතිරි වූ ශේෂ වූ ශාරීරික කොටස් වලට පවා තව දෙයකට දෙවන නුවණ ශ්‍රේෂ්ඨත්වයක් උපදවා සිටි උතුමන් වහන්සේ නමක්. ඒ උතුම් ධාතුන් වහන්සේට පවා වන්දනාමාන කිරීමෙන් ගරු බුහුමන් දැක්වීමෙන් බොහෝ කලක් සුගතියේ කෙනෙකුට උපදින්න වාසනාව උපදවා දුන් කෙනෙක්. එතකොට තථාගතයන් වහන්සේ මේ ලෝකයට සලසා දුන් උපකාරය, මේ ලෝකයට සලසා දුන් අර්ථවත් භාවය කොතරම් පුළුල්ද කියලා කල්පනා කරන්න. ඉතින් ඒ බඳු ශාස්ත්‍රුන් වහන්සේක් සරණ ගිය අප සුළුින් හෝ මේ ලෝකයට යහපත සලසන්න කල්පනා කළ යුතුයි ධාතුන් වහන්සේ ගැන සිහිපත් කිරීමේදී. අපි කලුරිය කරන්න පෙර අපේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න අපි කල්පනා කළ යුතුයි. ඒ ශ්‍රේෂ්ඨ භාවයේ උපදින්නේ වෙන කිසිවකින් නොවේ, විතරාගී වීමෙන්, විතදෝෂී වීමෙන්, විතමෝහී වීමෙන්මයි. එහෙම වුණොත් අපි කලුරිය කරන් පස්සේ ඉතුරු වෙන ඇටකෝට්ටෙන්වත් කාටවත් හානි වෙන්නේ නැහැ. ඒ බඳු කෙනෙකුට හානියක් නොවන ජීවිතයක් උපදව ගන්න අපි කල්පනා කළ යුතුයි ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේ නමක් සරණ ගියාය විදිහට. එහෙම නැත්නම් අර්ථයක් නැති විදිහට කටයුතු කිරීම ඒ බඳු උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් කෙරෙහි උසස් ගෞරවයක් දක්වන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලායි අපි කල්පනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්න දේ අප නිතර සිහි කළ යුතුයි. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා වන්දනාමාන කරනකොට ඒ වන්දනාව අතර අග්‍රවන්නේ ප්‍රතිපදාවෙන් ප්‍රතිපත්තියෙන් කරන වන්දනාවයි. ආමිෂයෙන් කරන වන්දනාව ප්‍රතිපත්තිමේ වන්දනාව තරම් ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ නිතර අනුශාසනා කරන්නේ ආමිෂමය පූජාවට වඩා, ආමිෂමය වන්දනාවට වඩා ප්‍රතිපත්තියෙන් කරන වන්දනාව, ප්‍රතිපත්තියෙන් කරන පූජාව ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් ප්‍රතිපත්තිය කුමක්ද? රාග දේශ මොහ දුරු කිරීම පිණිස වන මඟ අනුගමනය කිරීමයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. පිළිවෙත කියලා කියන්නේ. එයයි තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත. එයයි තථාගතයන් වහන්සේ ලෝකයට දායාද කළ පිළිවෙත. එයයි තථාගතයන් වහන්සේ අපට දායාද කළ පිළිවෙත. ඒ පිළිවෙතටමයි තථාගතයන් වහන්සේ ගරු කළේ. ඒ පිළිවෙත අනුගමනය කිරීම පිණිසමයි තථාගතයන් වහන්සේ අපව දිරිමත් කළේ. එතකොට තථාගතයන් වහන්සේ බඳු කෙනෙක් නම් ඒ බඳු තථාගතයන් වහන්සේ නමක් සරණ ගිය අප ඒ ප්‍රතිපදාව පුරුදු කිරීම පිණිස සිත නමාගත යුතුයි. ඒ සඳහා උත්සාහ කළ යුතුයි. බලන්න යම් තැනක ප්‍රතිපදාව බැහැර කරයි නම් එතන ආමිෂය සාර්ථක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව ගැන කතා කරන්නේ අර්ථවත්වයි. ඒ ප්‍රතිපදාව රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිසමයි. ප්‍රතිපදාව බැහැර වූ තැන රාග ද්වේෂ මොහ හට ගන්නවා. ප්‍රතිපදාවෙන් තොර වූ ආමිෂය අසාර්ථකයි. ඒ මා ඔබට මේ මොහොතේම පෙන්වන්නම්. අපි දන්නවා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පසු ආදාහනය කරලා ඒ ධාතුන් බෙදා ගැනීම පිණිස අරගලයක් ඇති වෙන්න ගියා. තථාගතයන් වහන්සේගේ ශේෂ වූ ධාතුන් බෙදා ගැනීම පිණිස බොහෝ දින උත්සාහ කළා. භාගතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළා කියලා දැනගත්තන් පස්සේ අජාසත් රජතුමා කල්පනා කළා භාගතුන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනිවන් පෑවා. තථාගතයන් වහන්සේ අපට ඥාති වෙනවා. භාගතුන් වහන්සේ ශාස්ත්‍රීය කෙනෙක්.
මමත් ශාස්ත්‍රීය කෙනෙක්. ඒ නිසා භාගතුන් වහන්සේගේ ධාතු කොටස් ලබන්නට මම සුදුසු කෙනෙක්. මම භාගතුන් වහන්සේගේ ධාතු ස්තූපයක් හදලා පුදන්න ඕන. ඒ නිසා මට අයිතියක් තියෙනවා. මට ධාතුන් ලැබිය යුතුයි කියලා පණිවිඩයක් කෙව්වා. ඒ වෙන විට ශ්‍රී දේහය ආදාහනය කරලා තිබුණේ. ධාතුන් බෙදා ගැනීමටයි මේ සූදානම් වෙන්නේ. එතකොට අජාසත් රජු භාගතුන් වහන්සේගේ ධාතුන් සම්බන්ධයෙන් තමන්ට තිබෙන අයිතිය ගැන කියලා ඉල්ලීමක් කළා. ඊළඟට විශාල මහනුවර ලිච්ඡවි රජදරුවොත් කල්පනා කළා භාගතුන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනුවන් පෑවා. ශ්‍රී දේහය ආදාහනය කළා. ඉතින් භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලබන්ට අපට අයිතියක් තියෙනවා. අපි ධාතුන් කොටස් තැන්පත් කර චෛත්‍යයක් හදනවා. ඒ නිසා අපට ධාතු ඕනේ. අපටයි ධාතු ඕන කියලා ඉදිරිපත් වුණා. ඊළඟට කිඹුල්වත් පුරේ ශාක්‍ය වංශයේ අය භාගතුන් වහන්සේ අපේ ඥාතීන්, ඒ නිසා අපට ධාතුන් වහන්සේගේ අයිතිය තිබෙන්නේ. අපි භාගතුන් වහන්සේගේ ධාතුන් පුදන්ට අපි කැමති, අපට ඒ ධාතුන් ඕනේ කියලා ඉදිරිපත් වුණා. ඊළඟට අල්ලකප්ප කියලා ප්‍රදේශයක හිටියා බුලී කියලා රජ පිරිසක්. ඒ අය කල්පනා කළා තථාගතයන් වහන්සේගේ ධාතුන් ලබන්ට අපි සුදුසු. අපිටත් වන්දනා කරන්නට චෛත්‍ය හදලා පුදන්ට අවශ්‍යයි. ඒ නිසා ඒ ධාතුන් අපටත් ඕන. අපට ඕන ධාතුන් කියලා ඉදිරිපත් වුණා. ඊළඟට රාමගාමයේ කියන ප්‍රදේශයේ කෝලිය පිරිස් කල්පනා කළා තථාගතයන් වහන්සේගේ ධාතුන් ලබන්න අපිට සුදුසු. අපිට චෛත්‍ය හදලා පුදන්ට ඕන. අපිට ඒ නිසා ධාතු ඕන කියලා ඉදිරිපත් වුණා. ඊළඟට වේටදීප කියලා ප්‍රදේශයක වාසය කළ ප්‍රධාන බ්‍රාහ්මණ කෙනෙක් කල්පනා කළා භාගතුන් වහන්සේගේ ධාතුන් පුදන්ට ඕන. එහි අයිතිය මට තියෙනවා, අපට තියෙනවා. අපට ධාතුන් වහන්සේ ඕන කියලා ඉදිරිපත් වුණා. ඊට පස්සේ මේ පාවා නුවර හිටපු මල්ල රජවරු එයත් ඉදිරිපත් වුණා. අපිට භාගතුන් වහන්සේගේ ධාතුන් වන්දනා කරන්න චෛත්‍ය හදන්න අපට ඕන. අපට අයිතියක් තිබෙනවා. ධාතුන් වහන්සේ අපට ඕන කියලා එයයි ඉදිරිපත් වුණා. නමුත් මේ ධාතුන් වහන්සේ ඒ වන විට මේ ප්‍රදේශයේ ප්‍රධාන පිරිස බවට පත් වෙලා සිටි මල්ල රජවරු එයයි ප්‍රකාශ කළා අපට ඉපදුණු රුවන් අපි කාටවත් දෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ ඊතරම් දුර බැහැර ඉඳලා වැඩම කරලා අපේ නගරේ පිරිනවම් පෑවේ. ඒ උතුම් ධාතුන් අපටයි ලැබුණේ. අපට උපන් රුවන් අපි කාටවත් දෙන්නේ කියලා ප්‍රකාශ කරා. ඊට පස්සේ අනිත් පිරිස කිව්වා එහෙමනම් අපි යුද්ධ කරනවා. යුද්ධ කරලා හරි ධාතුන් ගන්නවා කියලා. ඔබ මොකද හිතන්නේ? ප්‍රතිපත්තියෙන් තොර වූ ආමිෂය කෙලස් උපදිනවා කියලා මා කිව්දී තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වී ආදාහනය කළ සෑයේ උණුසුම නිවෙන්න පෙර ආරම්භුණානේ. ඊළඟට බලන්න එතන හිටියා ධර්මකාමී කෙනෙක්, සදහවන්තයෙක්, ප්‍රඥාවන්තයෙක්. ඒ තමයි ඒ ධාතුන් වහන්සේ බෙදා ගන්නට අරගල කර සීලු දෙනාගේම ආචාර්යවරයෙක් විදියට කටයුතු කළ බ්‍රාහ්මණී. අපි කවුරුත් දන්නා ද්‍රෝණ බමුණා කියලායි එතුමාව හඳුන්වා තිබුණෙත් මගේ නම. එතුමාට මේ අරගලය ගැන දැනගන්න ලැබුණා. එතුමා කල්පනා කළා මෙය නොවිය යුතු දෙයක්. මෙය සුදුසු නැති දෙයක්. එතුමා වහාම මේ පිරිස කැඳෙව්වා. කැඳවලා කතා කළා. කතා කරලා ප්‍රකාශ කරනවා පින්වත්නි මගේ බස අහන්න. මම කියන දේ අහන්න. අපගේ බුදුරජාණන් වහන්සේ ශාන්තිවාදී. අපගේ බුදුරජාණන් වහන්සේ ශාන්තිවාදී කෙනෙක්. ඒ බඳු උතුමන් වහන්සේ නමකගේ උතුම් ධාතුන් බෙදා ගැනීම පිණිස අවියාවුද අමෝරාගෙන සටන් කිරීම සුදුසු වෙන්නේ නැහැ. අපට ඒ ගැළපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට නොගැලපෙන දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගැළපෙන්නේ නැහැ ඒක. ඒ නිසා අපි හැම දෙනෙක්ම එකතු වෙලා
සාමකාමීව මේ උතුම් ධාතුන් වහන්සේලා බෙදාගමු. සෑය හදමු. වන්දනාමාන කරමු. මේ විදිහට ඒ ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදා ගැනීමට උත්සාහ කළ, සටන් වදින්න සැරසුණු, අරගල කරන්න සැරසුණු ඒ පිරිසට අවවාද කළා, අනුශාසනා කළා. ඒ අවවාද පරිදි, ඒ අනුශාසනා පරිදි ධාතුන් බෙදා ගන්න උත්සාහ කළ පිරිස ඒ අරගලය නතර කළා, සංසිඳුණා. ද්‍රෝණ බමුණාගේ වචනය ඇහුවා. ඉන් අනතුරු ද්‍රෝණ බමුණා ඒ උතුම් ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදලා ඒ ධාතුන් වහන්සේ බෙදා ගන්න පැමිණි රජදරුවන් ඇතුළු ප්‍රභූන් 8 දිනාට බෙදලා දුන්නා. නමුත් ඒ ද්‍රෝණ බමුණට ඉතුරුනේ ධාතුන් බෙදපු වාජනේ පමණයි. ඒ ධාතුන් වහන්සේ ලැබුණු රජදරුවන් තම තමන්ගේ ප්‍රදේශවල ඒ ධාතුන් තැන්පත් කළ චෛත්‍ය ඉදි කළා. ද්‍රෝණ බමුණා ධාතුන් බෙදූ වාජනීය තැන්පත් කළා චෛත්‍යයක් හැදුවා. ඔබ මොකද හිතන්නේ? ප්‍රතිපදාවද වඩා ශාන්තිය ඇති කරන්නේ ප්‍රතිපදාවෙන් වෙන්නෝ ආමිෂයෙන්? ඔබට වෙනස තේරුණා නේද? ප්‍රතිපදාව බැහැර වූ සැනින් පින කිරීම මුල් වෙලා පවා අකුසල් සිතුවිලි බලවත් වෙන බව. නමුත් බලන්න, ඒ මහා අරගලකාරී සිත් සැනකින් සංසිඳුණා ප්‍රතිපදාව සිහි කළ ගමන්. බලන්න ප්‍රතිපදාව කොතරම් අග්‍රගණීය දෙයක්ද. ඒ ප්‍රතිපදාව කුමක්ද? වීත රාගී බව, වීත දෝෂී බව, වීත මෝහී බව සහ ඒ සඳහා වන මඟ. එයමයි එදා ද්‍රෝණ බමුණා ඉස්මතු කළ පෙන්වුවේ. එදා ද්‍රෝණ බමුණා නොහිටින්ට ධාතුන් වහන්සේ කිරී සාමාන්‍ය මිනිසයා තුලවත් ගෞරවයක් උපදවන්න ලැබෙන්නේ ඒ පිරිස එන කොටා ගන්නවා. එන කොටාගෙන ලේ විලක් බවට පත් වෙනවා. බලන්න, ඒ මහා අරගලයක් සංසිඳුනේ ප්‍රතිපදාව සිහි කිරීමෙන්. ප්‍රතිපදාව ඊතරම් බලවත් දෙයක්. මහා අරගල සංසිඳවන්න තරම් තථාගතයන් වහන්සේගේ ප්‍රතිපදාව බලවත්. ඒ නිසා ධාතුන් වහන්සේ වන්දනා කරන්න කැමති ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ඒ උතුම් ස්ථානයට පැමිණි ඔබ තථාගතයන් වහන්සේගේ අවවාදය කිසි කලක අමතක කරන්න එපා. ඒ තමයි විරාගී බව පිණිස කැමැත්ත ඇති කර ගැනීම. වීත දෝෂී බව පිණිස කැමැත්ත ඇති කර ගැනීම. වීත මෝහී බව පිණිස කැමැත්ත ඇති කර ගැනීම. එයමයි තථාගතයන් වහන්සේගේ පණිවිඩය. එයමයි තථාගතයන් වහන්සේගෙන් ලෝකෙට ලැබුණ දායාදය. ඉතින් මේ ප්‍රතිපදාව, ඒ අර්ථය බැහැර කරලා කරන වන්දනාවක් කතරම් ප්‍රමාණයෙන් ලොකු වුණත් මහත්ඵල වෙයි කියලා හිතන්න එපා. ඒ නිසා මේ උතුම් ස්ථානයට පැමිණි ඔබ තථාගතයන් වහන්සේ උදෙසා උතුම් ප්‍රතිපදාවෙන් පිදීම පිණිස ස්ථිර අදහසක්, නුවණක් ඇති කරගන්න. එතකොට ඔබට මේ වන්දනාව ඒකාන්තයෙන් සාර්ථක දෙයක් බවට පත් වෙයි. සාදු සාදු සාදු.